SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 සැප්තැම්බර් 15 අඟහරුවාදා සිරස්තල විසිවැනි ව්‍යවස්ථා කෙටුම්පතේ විවේචනයට ලක් වූ වගන්ති සංශෝධනය කිරීමට කමිටුවේ එකගත්වය වාර්තාව අගමැතිට සමහර සාධනීය ලක්ෂණ ලෙස අපි දුටු දේවල් ගැන සියලු දෙනා අතර එකඟතාවය ඇති වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් 20 ගැන අවධානයෙන් වැටලීම් නිලධාරීන්ගේ දෝෂ හේතුවෙන් හෙරොයින් ජාවාරම්කරුවෙකු නිදොස් කොට නිදහස් කරේ. මහාධිකරණ විනිසුරු කනගාටුව පළ කරයි. මන්තීරු නීතියේ වෙනසක්. ත්‍රිවිල් සහ යතුරු පැදිත් හෙට සිට බස් මන්තීරුවෙන් පමණයි. කිඹුලකු මරා දැමූ සිවිල් ආරක්ෂක භටයින් 7ක් අත්අඩංගුවට. කිඹුල් කරවල ජාවාරමකුත් අනාවරණ වෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ විවේචනයට ලක් වූ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට ඒ පිළිබඳ සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා. එම කමිටුවේ නිරීක්ෂණ සහ නිගමන අද අග්‍රාමාත්‍යවරයාට බාර දෙනු ලැබුවා. මෙහිදී කමිටුවේ යෝජනා කිහිපයකටම අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කිරීම විශේෂත්වයක්. යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අඩුපාඩු සොයා බලා වාර්තාවක් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කළ සමාජිකයින් 9 දෙනෙකුගෙන් යුතු කමිටුව ඊයේ පස්වරුවේ එහි සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී රැස් වුණා. සමහර කාරණාවලදී අපි මත දෙකක් දරපු අවස්ථා තියෙනවා. වැඩි කාරණා ගොඩකදීම එක මතයක් ඉඳගෙන කරුණු ඉදිරිපත් කළා තියෙනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනයේ නිර්වෘල්ව පවත්වාගෙන යන්න පුළුවන් වීම. එක එක රාජ්‍ය නොවන සංවිධානවල NGO වලට මේ රටේ පාලනය අවුල් කරන්න බැරි කිරීම. ඒක රටේ ස්ථාවර භාවය සඳහා අවශ්‍යයි. ඒ අතරම යම් ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයන් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ අනුව එම කමිටුවේ නිරීක්ෂණ සහ නිගමන අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම කමිටු සමාජිකයින් විසින් අරලියගහ මන්දිරයේදී බාර දෙනු ලැබුවා. මෙහිදී විසිවන සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සමාජිකයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. අදාළ කමිටු වාර්තාව හෙට දිනේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර එම කමිටුවේ සමාජික අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද මහනුවර ගැටබේ රාජෝපවනාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ විශේෂපතෙන් බැහැරවීම තුළින් පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනයෙන් ඉවත් වීමේ අවධානමත් පවතින බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ ගරු සභාපතිතුමනි නිලධාරී පිරිසක් අප මුණ ගැසී කරුණු පැහැදිලි කරන ලදී. අභ්‍යන්තරව අපට විවේචන තිබුණා. පිටින් විවේචන ආවා. ඊට පස්සේ අගමැතිතුමා කමිටුවක් පත් කරන් මේ ගැන හොයලා බලන්න. මමත් ඒ කමිටුවේ සමාජිකයෙක්. ඔය කාරණය මමත් සංවේදී කාරණයක්. ඒ කාරණේ අපි මේ වාර්තාවට ඇතුළත් කරා. විශේෂයෙන්ම ඔය රාජ්‍ය ආයතන දැන් ශ්‍රී ලංකා න්‍යායාලයන්ගේ ආයතන ප්‍රකෝටි ගණනේ පාඩු වෙනවා. පාඩු වෙද්දී ඒවට අවශ්‍ය මුදල් දෙන්නේ භාණ්ඩාගාර මුදල්. භාණ්ඩාගාර මුදල් කියලා මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල්. එතකොට ඒ මුදල් වලට මොකද කරේ කියලා රට දැනගන්නේ පාර්ලිමේන්තුවට විගණකාධිපති වාර්තා කරා. ඒ සමාගම් අනිවාර්යයෙන්ම රජයේ විගණනයට යටත් විය යුතුයි කියන අදහස අපි ඉදිරිපත් කරනවා. අපි දැක්ක දොස් ගොඩක් තියෙනවා. ඒ දොස් ටික සියල්ලම අපේ වාර්තාවේ සඳහන් වෙනවා. මම ඉතින් කොහොම
ලොකු විශ්වාසයකින් ඉන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ අදහස් වලට අවධානය යොමු කරાવી කියලා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ආණ්ඩුවක් විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කර පනත් කෙටුම්පතක් සමාලෝචනයට ලක් කරන්නට කමිටුවක් පත් කරේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්, අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න සූදානම් කියන පණිවිඩය දුන්නේ. සමහර සාධනීය ලක්ෂණ ලෙස අපි දුටු දේවල් ගැන සීළු දෙනා අතර එකඟතාවය ඇති වුණා. ඒ නිසා ඒවා අනිවාර්යයෙන්ම පවතින 20 වෙනි සංශෝධනයේ නෙවෙයි අවසාන වශයෙන් සම්මත වෙන්නේ කියන එක ගැන මට දැඩි විශ්වාසයක් තියෙනවා. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. මේ 20 වෙනි සංශෝධනයට අද දෙමව්පියන් නැහැ. ඒ කියන්නේ මේක හදුවා නැහැ. අද කවුරුත් ඒකේ වක්කීම් බාරගන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම විහිළුවට කාරණාවක්. මේකෙන් අපිට පේනවා ඊළඟට මේ ආණ්ඩුව හදන්න යන ව්‍යවස්ථාව කොහොම ව්‍යවස්ථාවක් වෙයිද කියලා. 19න් එහාට යන තැනකට 19+ තැනකට තමයි සමගි ජන බලවේගයේ අපේ කැමැත්ත තියෙන්නේ. 19 අයින් කරපුවාම එන්නේ 18 වෙනි සංශෝධනය තමයි නැවත පණ ගැන්වෙන්නේ. එතකොට 19 තියෙන හොඳ දේවලුත් අපි ඊළඟ ව්‍යවස්ථා සංශෝධනයේදී එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් හදනකොට ඇතුල් කරනවා. විශේෂයෙන්ම 20 වෙනි සංශෝධන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණායි කියලා කිව්වට එළියට ඇවිල්ලා හුඟ දෙනෙක් ඒ 20 වෙනි සංශෝධනය විවේචනය කරනවා. 20 කිසි දෙයක් වෙලා නැහැ. කවුද 20 ලිව්වේ? කවුද ඒක ගෙනාවේ කියන කාරණය නෙවෙයි මේ වෙලාවේ සාකච්ඡා කළ යුත්තේ. යම් කිසි කෙනෙක්ට 20 ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට මම හිතන්නේ තැන් වල කියවන්න නැතුව හන්දි ගානේ කතා කරන්නේ නැතුව ඒ 20 ගැන යම් කිසි හිතේ අමනාපයක් කහටක් කියන කෙනෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව පැහැදිලිව අධිකරණයට යන්න පුළුවන්. මේ අතර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස බල කරමින් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාටත් පවතින රජයට මේ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න කියන ඉල්ලීම අපි කරනවා. The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ලවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය පවසනවා. එම කොමිසමේ 45 වෙනි සැසිවාරය අමතමින් ඇය පවසා ඇත්තේ මෙම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමේ අවධානයට යලිත් ලක්ව ඇති බවයි. In Sri Lanka, I'm troubled that the new government is swiftly reneging on its commitment to the Human Rights Council since it withdrew its support for Resolution 30/1. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව වේගෙන් මානව හිමිකම් කවුන්සිලේ වගකීම් වලින් බැහැරවීමෙන් පවතින අතර ඔවුන් 31 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන්ද ඉවත් වුණා. යෝජනාවේ ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් මානව හිමිකම් කමිෂන් සභාව වැනි ආයතනවල ස්වාධීනත්වයට ඍණාත්මක ලෙස බලපාන්න පුළුවන්. අනීතික ඝාතනවලට සම්බන්ධ වූ හමුදා සබලකුට මාර්තු මාසයේදී ජනාධිපති සමාව හිමි වුණා. වැදගත් සිවිල් තනතුරු වලට යුද අපරාධ සහ මානුෂිකත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා ලබා සිටි හමුදා නිලධාරීන් පත් කර තිබෙනවා. මම කවුන්සිලෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස සාමීට සහ ප්‍රතිසන්ධානයට එල්ල වී ඇති තර්ජන වළක්වා ගැනීම සඳහා. I encourage the Council to give renewed attention to Sri Lanka in view of the need to prevent threats to peace, reconciliation and sustainable development. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළා. විස්ස පරදවමු බල වියරුවට එරෙහි වෙමු යන බැවින් 19 ඉදිරියට ජාතික ව්‍යාපාරය සංවිධානය කළ සබළුවක් කොළඹ නවනගර ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමග ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා. මේ රටේ ජනතාව වෙනුවෙන් සංශෝධන දෙකක් 78 ව්‍යවස්ථාවට ආවා. එකක් තමයි 2002 අපේ ආණ්ඩුව යටතේ අපි ගෙනාවු 17 වෙනි සංශෝධනය. ඒ 17 වෙනි සංශෝධනයට අපි උදව් කරා. ඒකේ ඉදිරියෙන් හිටියේ විමල් වීරවංශ සහෝදරයා මාත් එක්ක. මම හිතන්නේ ඒක ඉඳ තමයි අදත් විමල් වීරවංශට ඒ අතීතයේ යමක් මතක තිබෙන නිසා තමයි ඔහු තවමත් යමක් කරන්නට හදනවා. ඔහු අද ඉන්නවා නම් නියම තැනක ඉන්න ඕනේ මේ ව්‍යවස්ථාවට එරෙහිව. අද ආණ්ඩුව බෙදිලා ආණ්ඩුව ඉරිතලලා ආණ්ඩුවම ඇතුලේ 20 වෙනි ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරනවා. ඒකම අපි ලැබපු පළවෙනි ජයග්‍රහණය සහෝදර මතක තියාගන්න. අපිට ආරංචි හෙට තව කැබිනට් පත්‍රිකාවක් ගේනවා. හැබැයි පෙළස්තර දාලා රාජපක්ෂ මහත්තයෝ මේ අරගලය නවත්තන්නට බෑ. අපි 20ට විරුද්ධයි. විරුද්ධයි පමණක් නොවේ 20 පරාජය කරන්නට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ සිවිල් සංවිධාන හැම බලවේගයක්ම එකතු කරගෙන මේ පරාජය කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්නේ.
මේ 20 ගෙනාපු පුද්ගලයා හෝ කණ්ඩායම මේ වෙනකොට මහ පොළොව තලෙන් අතුරු දහන්නේ. කවුද 20 නිර්මාතෘ? කවුද මේ කෙටුම් පඩත සකස් කරේ? දැන් රාජ්‍ය බුද්ධි අංශයටවත් හොයා ගන්නට බෑ 20 හැදුවේ කවුද කියන කාරණා. දැනටම සමගි ජන බලවේගය ඇතුළු අපේ කණ්ඩායමේ 20ට එල්ල කරපු ප්‍රහාරවල ප්‍රතිඵල දැනටමත් දකින්නට තිබෙනවා. 20න් භාගයක්ම දැන් ආණ්ඩුව හකුලාගෙනයි කියන ආරංචිය මම රටට නිවේදනය කරන්නට ගන්නවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 198.1.9ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙරින්ජිගේ ධනසිරි නැමැති විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වැටලීම් සිදු කරන නිලධාරීන්ගේ නොසලකිලිමත් භාවයේ හේතුවෙන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් බවයි. 2012 වසරේ සැප්තැම්බර් මාස 26 වන දින පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල අසල සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 198.1.9ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙරිඤ්ඤගේ ධනසිරි නැමැති විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩු විභාගයේදී අනාවරණ වූ පරස්පර සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී තිබූ දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි. වැටලීම් සිදු කරනු ලබන නිලධාරීන්ගේ නොසලකිලිමත් භාවය සහ වැරදි සටහන් යෙදීම හේතුවෙන් අත්අඩංගුවට පත්වන මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවන් නිදහස් වී යාමේ අවස්ථාවක් උදා වී ඇතැයි සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එය කනගාටුදායක තත්ත්වයක් යයිද අද විවෘත අධිකරණයේදී සඳහන් කළා. මද්‍රව්‍ය ජාවාරම ඇතුළුව නීති විරෝධීව එක්රැස් කරගත් මුදල් හා දේපළ සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය හා අනිකුත් රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. එහිදී අදාළ ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසුව හා නඩු විභාගය අවසන් කර දේපළ රාජ්‍ය සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින් භුක්ති විඳීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව මෙහිදී අවධානයට යොමු වුණා. මුදල් විශුද්ධ කරන පනත සහ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ දැනට තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව ජාවාරම් කරුවන්ට එරෙහිව වහාම කටයුතු කිරීමටත් අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා. මේ අතර මිනිමෙරුම් හා මත්කුඩු ජාවාරම් චෝදනා මත දැනට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අමිත් සංජීව හෙවත් කළුපේ අමිත් නැමැත්තාට අයත් මීටියා ගොඩ කළුපේ ප්‍රදේශයේ කුරුදු ඉඩමක් පොලිස් විශේෂකාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද පරීක්ෂා කෙරුණා. එහිදී ඕස්ට්‍රියාවේ නිෂ්පාදිත ග්ලොක් 17 වර්ගයේ ගිනි අවියක් සොයාගැනුණු අතර එය යුද හමුදා හා පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පමණක් භාවිත කරන විශේෂ වර්ගයේ ගිනි අවියක් බවයි විශේෂකාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේ. මීට අමතරව බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක් හා SFG 87 වර්ගයේ ජීව බෝම්බ දෙකක්ද මෙහිදී සොයාගැනුණා. ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂය ඉදිකිරීම 2024 දී අවසන් කොට ප්‍රධාන මාර්ග පද්ධතියට එක් කළ යුතු බවට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ මාර්ග ඉදිකිරීම අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන දෙපාර්ශ්වයෙන් සිදු විය යුතු අතර කිසිවිටක උප කොන්ත්‍රාත් ලබා නොදිය යුතු බවයි. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාව අද පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. එම ඉදිකිරීම්වලදී පරිසරය රැකෙන පරිදි කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. පසුගිය මාස කිහිපය තුළ මාර්ග කිලෝමීටර් 8,000ක වැඩ අරඹා ක්‍රියාත්මක කරමින් ඇති අතර ඉන් කිලෝමීටර් 400ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. ඉදිකරන මාර්ග දෙපස විවිධ පෙළ වර්ග මිලියන 2ක් රෝපණය කිරීමටද නියමිතයි. මාර්ග ඉදිකිරීම අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන දෙපාර්ශ්වයෙන් සිදු විය යුතු අතර කිසිවිටක උප කොන්ත්‍රාත් ලබා නොදිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ප්‍රහාරයක් ගැන ලැබී තිබූ අනතුරු ඇඟවීමේ තොරතුරු පසුදින බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී සාකච්ඡාවට ගන්නයි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන ලෙසට එවක ආරක්ෂක ලේකම් දුන් උපදෙස ක්‍රියාත්මක කිරීමට අමතක වූ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා. ඒ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි දෙමින්
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ පස්වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිසිර මෙන්ඩිස් මහතාට එවූ පූර්ව අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධයෙන් පළමුවෙන්ම ප්‍රශ්න කෙරුණා. ටොප් සීක්‍රට් යනුවෙන් සඳහන් කළ අදාළ ලිපිය පසුගිය වසරේ අප්‍රේල් මාස 8 වන දින පෙරවරුවේ තමන් ලද අතර එහි සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තෞහිද් ජමාත් සංවිධානය නුදුරේදීම එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳ සඳහන් වූයේ යැයි බෙන්ඩිස් මහතා සඳහන් කළා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඒ මහතා කුමන ආගම් භක්තිකයෙක්ද විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ තමන් හොඳ බෞද්ධයෙකු වන අතර තම බිරිඳ රෝමානු කතෝලිකයෙකු වන බවයි. එවැනි පසුබිමක අප්‍රේල් 8 ලද තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාරය ඉලක්ක විය හැකියයි සඳහන් වූ විට තමා ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්දයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියා. අප්‍රේල් 8 පෙරවරුවේ ලිපිය ලද වහාම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවීමට උත්සාහ ගත්තත් එය ව්‍යර්ථ වුණා. පස්වරුවේ හමුවෙන්න අවස්ථාව ලැබුණා. දෙවස්ථානවලට ප්‍රහාර එල්ලවිය හැකි බවට වූ විදෙස් තොරතුර පිළිබඳව එහිදී මා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළා. හෙට බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී නිලන්තට මේක ගන්න කියමු කියලා ඔහු මට උපදෙස් දුන්නා. යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා සඳහන් කළා. ඒ පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නේ දැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එවිට ඒ මහතාගෙන් විමසුවා. මට එය දැනුම් දීමට අමතක වුණා. නමුත් ඔහු වෙත පළමුවෙන්ම ලද බුද්ධි තොරතුර සාකච්ඡාවට බඳුන් කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සතු වගකීමක් යයි සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මුල් බුද්ධි තොරතුර එලෙසින්ම ඔබට යොමු කිරීම හරහා ඔබෙන් යම් උපදෙසක් බලාපොරොත්තු වුණා නොවේද යන්නයි. මම ජාතික බුද්ධි ප්‍රධානියා වුණාට ඔහු සිටියේ මා යටතේ නෙවෙයි. ඔහු සිටියේ ආරක්ෂක ලේකම් යටතේ. ඉතින් ඔහුට දෙන්න ඕන උපදෙස් මොනවාද කියලා මම දන්නේ නැහැ. අනික රටේ බුද්ධි තොරතුරු සපයන ප්‍රධානතම ආයතනයේ භාරව ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු. ඔහු කිසිදාක මගෙන් උපදෙස් ලබාගෙන නැහැ. යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා. මේ අතර සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ නෞෆ මෞලවිවරයා, ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා සහ රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා අද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ වෙත කැඳවා තිබුණා. මන්තිරු නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී එම මාර්ගවල යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුත්තේ බස් ප්‍රමුඛතා මන්තිරුවෙන් පමණක් බව පොලිසිය පවසනවා. එම ක්‍රමවේදය හෙට සිට ආරම්භ කිරීමට නියමිත අතර මන්තිරු නීතිය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර බේස්ලයින් හයිලෙවල් හා ගාලුපාර යන මාර්ග ඉලක්ක කර මන්තිරු නීතිය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. ඔබගේ වටිනා කාලය, ධනය, ජීවිතය සුරක්ෂිත කරගනිමින් නියමිත මන්තිරුව භාවිතා කරන්න. මෙහිදී ඩ්‍රෝන කැමරා සහ CCTV දර්ශන මගින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කරනු අතර ඊට ගුවන් හමුදාවේ සහාය හිමි වුණා. හොඳයි කියලා හිතනවා. තදබදේ අඩු වෙනවා. මේ ක්‍රියාත්මක කරන්න යන හොඳයි. විනයක් ඇතුව පාරේ යන්න පුළුවන්. දැන් රාජගිරියේ ඉඳලා එන්න පැය භාගයක් ගියා. කිලෝමීටර් එකමාරක් විතර. කිලෝමීටර් 3මාරයි විනාඩි 45ක් ගියා. කියලා වැඩක් නැහැ මාත්‍රේ. හැමදාම මේ ලිජෝගිය තමයි මේ දවස් ටිකේම. අද වගේ දවසක නම් අද පොඩ්ඩක් ට්‍රැෆික් අඩු වෙලා තිබ්බේ. මොකද මන්තිරු නීතිය හොඳයිද? ට්‍රැෆික් එකට අවුලක් අඩු වෙනවා. තේරෙනවා ඉතින් හොඳයි වරදක් නෑ. නමුත් අර වාහන තදබදේ තමයි වැඩි. මන්තිරු නීතිය හොඳයිද? මන්තිරු නීතිය හොඳයි. මේක හැමදාම දිනනවා හොඳයි. මේක ටිකටවත් කරන්නේ නැහැ. මොකද මන්තිරු නීතිය හොඳයිද? මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? අයියේ බස් ලේන්නේ බස් යන්නේ තාප්පීල් යන්නේ. මේ අතර ත්‍රිරෝද රථ රියදුරන්ට හා යතුරුපැදිකරුවන්ට හෙට සිට ධාවනය කළ හැකි වන්නේ බස් ප්‍රමුඛතා මන්තිරුවෙන් පමණයි. කොළඹ නගරයට ඇතුළු වෙන සියලුම යතුරුපැදිකරුවන් සහ ත්‍රිවිල රිදුරන්ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා හෙට දවසේ පාරේ වම්පස තීරුවෙන් පමණක් ගමන් කරන්න අනිත් තීරු සියල්ලම අනික් වාහන වලට ඉඩකඩ ලබා දීලා. ඒ වගේම මේ අත්අදා බැලීම තුලින් කන්ටේනර් සහ බර වාහන මේ අධිපය කාලය තුල ගමන් කිරීමෙන් ඇතිවන බාධක සම්බන්ධව හඳුනගෙන තිනවා. ඒවා සම්බන්ධව අපි අදාළ අංශ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික අධ්‍යාපන කොමිසම් පනතේ සඳහන් බෙරට අධ්‍යාපනය නංවාලීමට වැදගත් වන කරුණු ඇතැම් බලධාරීන් පවා මෙතෙක් හඳුනාගෙන නොතිබූ බව එම කොමිසමේ සමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා පවසනවා. කොළඹදී අද පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
ලේඛක ඉංජිනේරු අජන්ත සෙනවිරත්න මහතා විසින් සම්පාදිත දිවිමඟ දිනන මඟ පරිවර්තිත කෘතිය එළි දැක්වීම කොළඹ පදනම් ආයතනයේදී අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රුහාන් ප්‍රනාන්දු සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ලොව පුරා භාෂා 42කින් මිලියන 28කටත් අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ Who Moved My Cheese කෘතියේ සිංහල පරිවර්තනය මෙයයි. අද මම දකිනවා අපේ විද්වත්තු කතා කරනවා අපි මේ GDP එක දිහාට නෙමෙයි යන්න ඕනේ මේ අපේම කලාපීය රටක තියෙනවා gross national happiness කියලා. අය අපි happiness එකට යන්නේ නැති කියලා. අපේ GDP එක මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දනං ඒකයි අපිට කියලා තියෙනවා. අපේ සංකල්ප ගැන අපේ GDP ගැන තියෙන දැනුමේ අඩුපාඩුව. මේකට හේතු වෙලා තියෙන්නේ අපි අපේ අධ්‍යාපනය විනාශ කර ගැනීම. ජාතික අධ්‍යාපන කොමිසමට මාවත් පත් කරලා තියෙනවා. අධ්‍යාපන කොමිසමේ පනතට අවුරුදු 30යි. කොමිසමේ පිරිස් කියන්නේ ඒ පනත බලතල නැල්ලු හරියට මේ රටේ අධ්‍යාපනය මෙහෙවන්න. නමුත් මං ඊයේ පළවෙනි රැස්වීමට සහභාගී වෙලා කිව්වා මේ පනතේ බලතල තියෙනවා. අපි ඒක යොදාගෙන නැහැ කියලා. ප්‍රඥාවන්තයෝ බිහි කරපු අපේ අධ්‍යාපන ක්‍රමය පල්ලෙහාට වැටලා තියෙනවා. අපි වාගේ මේ ටයි එක දාපු බටහිරු ගත්තු බිහි කරන්න. ඒතකොට අපෙන් ඔයාලට සෙතක් සැලසෙයිද? වෙනස්ව හිතන්න පුළුවන් ජාතියක් අපි. එහෙම බැරි අය නෙමෙයි. ඒක නිසා අපි දිගින් දිගටම වෙනස්ව හිතන්න ඕන. වෙනස්ව හිතන්න ඕන අපේ උතුම් වූ අරමුණ වූ මේ අපි ඔක්කොම එකතු වෙලා බටහිරට ඊර්ෂ්‍යා හිතෙන අපේ මේ තියෙන එකමුතුකම අපේ තියෙන මේ අපේකම අපේ තියෙන මේ ජාතිකත්වය අපේ තියෙන මේ සාමූහිකත්වය රැකගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් රටක් හැදෙන්නයි. ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. එම රෝගීන් හඳුනාගැනෙන්නේ වසංගත ව්‍යාප්තියෙන් පසුව ඉන්දිය පාර්ලිමේන්තුවේ පළමු සැසිවරට පෙර පැවැත් වූ PCR පරීක්ෂණවලදී. මේ අතර මෙරටින් හඳුනාගෙන COVID-19 ආසාදිතින් ගණන අද 3271 දක්වා ඉහළ ගියා. දැන් තවත් පුවත් කිහිපයක්. ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල නීල පොනිච්චන් කේලි වැවේ කිඹුලකු මරා දැමූ සිවිල් ආරක්ෂක භටයින් 7 දෙනෙකු ගෝමරන් කඩවල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී හෙළිවී ඇත්තේ වැවෙහි කිඹුලන් මරා කරවල ලෙසට අලෙවිකොට කිඹුල් හම් විකිණීමේ ජාවාරමක් කලක සිට මොවුන් සිදු කරගෙන ගොස් ඇති බවයි. කැලිකසල ගැටලුවට විසඳුමක් වශයෙන් ඉදිවන පුත්තලම අරුවක් කාලු කසල රඳවනේ කටයුතු කඩනම් කරන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ඉදිකිරීම්වල ප්‍රගතිය විමසා බැලුවා. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. බස්නාහිර පළාතේ අලුතින් බදවා ගන්නා ලද ගුරුවරුන් 367 දෙනෙකු සඳහා අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒත් සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිවිකාශය නිමාවට පත් වෙනවා. මේ අනතුරු ඔබට එක් විය හැකි ටීවී දෙරණ ඔස්සේ පාද පිටිය සමග. සුබ රාත්‍රියක්.